බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සිත සමාදන් වෙන්න කියන්න සතුම් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ
සරණ යමි. සාදු සාදු සාදු. අපි හැම දිනාට මේ ධර්මයේ කියලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකේට ඊ타ත්ම කලාතුරකින් පහළ වෙන ඒ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නීසිල මතට පස් ටිකක් අරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් අසා හිටියා, පින්වත් මහණනි, මගේ මේ නීසිල මත තියෙන පස්ත වැඩි නැත්තම් මේ මහා පොළොවේ තියෙන පස්ත වැඩි? පින්වත්නි, පොඩි කෙනෙකුට උනත් තේරෙනවා නීසිල මත තියෙන්නේ ඊ타මත්ම පස්වල්පයයි. නමුත් මේ මහා පොළොවේ ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් පස් ප්‍රමාණයක් මහා පොළොව තුල තියෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, නීසිල මත තියෙන ඊ타මත් පස්වල්පයයි. නමුත් මේ මහා පොළොවේ විශාල පස් ප්‍රමාණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, ආන්නු ඒ වගේම තමයි මහන්නි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්යන් අතරේ මැරිලා ගිහිල්ලා ඉවර වෙලා මහා පොළොව වගේ විශාල ප්‍රමාණයක් ගිහින් උපදින්නේ නිරේ තුල. ඒ වගේම මහා පොළොව වගේ විශාල ප්‍රමාණයක් මනුස්ස ලෝකේ මිනිස්යන් අතරේ මැරිලා ගිහිල්ලා උපදින්නේ තිරිසන් ලෝකේ තිරිසන් සතුන් අතර. ඒ වගේ මහා පොළොව වගේ විශාල ප්‍රමාණයක් මැරිලා ගිහිල්ලා උපදින්නේ പ്രേත ලෝකේ പ്രേතයන් අතර. මහණෙනි, මේ නීසිලට ගත්ත පස් ටික තරම් ස්වල්ප දිනයි මනුස්ස ලෝකෙන් චුත වෙලා ආයිමත් මිනිස්සෙක් වෙලා උපදින්නේ. ආයිමත් මේ මනුස්ස ලෝකෙන් චුත වෙලා දෙවියන් අතර උපදිනවා නම් උපදින්නේ මේ නීසිලට මත ගත්ත පස් ටික තරම් ඊ타මත්ම ස්වල්ප දිනයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඒකට හේතුව පින්වත්නි, මේ මිනිස්සයා මේ මනුස්ස ලෝකේ ගත කරද්දී සාමාන්‍ය විදිහට සාමාන්‍ය මිනිස්සෙක් විදිහට කාලා බීලා, ඒ වගේම පින්වත්නි, මේ මනුස්ස ලෝකේ ඒ තියෙන දේවල් භුක්ති විඳිමින් ඔහේ වාසය කරමින් මරණයටපත් වෙලා අසරණයන් විදිහට මරණයටපත් වෙනවා මිසක් තමන්ගේ ජීවිතේට පිහිට පිළිසරණ සදාගෙන මිනිස්සයා මැරෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේට පිහිට හදලා ගත්තා නම්, තමන්ගේ ජීවිතේට රැකවරණය ඇති කරගත්තා නම් මිනිස්සයාට මෙහෙම ඉරණමක් සිද්ධ වෙන්නේ නැහැ. පින්වත්නි, අපි මේ මනුස්ස ලෝකේ ගත කරද්දී අපි හිතන්නේ අපි හැමදාම මැරිලා ගිහිල්ලා ආයිමත් මේ මිනිස්යන් අතර උපදිනවා, මේ හොඳ ලෝකවල උපදිනවා. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. මේ විදිහට තමයි අපි පටු විදිහට තමයි අපේ ජීවිතය ගැන අපි හිතන්නේ. නමුත් පින්වත්නි, අපේ ජීවිතය කියලා කියන්නේ එහෙම එකක් නොවේ. අපිට ඕන විදිහට, දෙවි කෙනෙකුට ඕන විදිහට අපේ ජීවිතේ තීරණය වෙන්නේ නැහැ. අපේ ජීවිතේ ඊළඟ උපත තීරණය වෙන්නේ අපි කරන කර්මයට අනුවයි. අපි යහපත් දේවල් කළොත් අපි යහපත් උපතක් කරා යනවා. ඒක වළක්වන්න ලෝකේ කිසිවෙකුට බෑ. අපි අයහපත් දේවල් කළොත්, අපි පව් කළොත්, අපි කිලිටි දේවල් කළොත්
අපි දුගතියට යන එක වළක්වන්නත් ලෝකයේ කිසිවෙකුටවත් බෑ. එනිසා පින්වත්නි අපි ඊළඟ උපදින එක තීරණය කරන්නේ තමන්වත් එහෙම නැත්නම් බලවත් දෙවි කෙනෙක්වත් නොවේ තමන් රැස් කරගන්නා කර්මයයි. මේ ඇත්ත ස්වභාවය ගැන අපිට කියලා දුන්නේ අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පිහිටක් නැතුව වාසය කරන්න එපා. ඔබේ ජීවිතේට පිහිට හදලා ගන්න, පිහිට සදා ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ තමයි අපට දේශනා කළේ. පින්වත්නි අපේ ජීවිතවලට සැබෑම පිහිට, සැබෑම රැකවරණය අපේ ජීවිතයට හදාගන්න හැටි අපට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. පින්වත්නි අපේ ජීවිතයට තියෙන සැබෑම පිහිට තමයි, සැබෑම රැකවරණය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන එක. මොකද අපේ ජීවිතය දුක්ඛිත ජීවිතයක්. අපි ඉපදීමෙන් දුක් විඳිනවා. අපි ජරාවටපත් වීමෙන් දුක් විඳිනවා. අපි ලෙඩ වෙන එකෙන් දුක් විඳිනවා. අපි මරණයටපත් වෙන එකෙන් දුක් විඳිනවා. අපි ශෝක කරනවා. අපි වැළපෙනවා. අපි කායික දුක් විඳිනවා. මානසික දුක් විඳිනවා. සුසුම් හෙලෙනවා. ප්‍රිය දේවල් වලින් වෙන් වෙන්න වෙමින් අපි දුක් විඳිනවා. ඒ වගේම අප්‍රිය දේවල් එක්ක එකතු වීමෙන් අපි දුක් විඳිනවා. ඒ වගේම කැමැති දේවල් නොලැබීම නිසා අපි දුක් විඳිනවා. ඉතින් මේ දුක පින්වත්නි අපේ ජීවිතේ අපි හැම කෙනාගේම ජීවිතය තුළ පොදු ධර්මතාවයක්. මේ දුක අපිට පැනලා යන්න පුළුවන් කමක් නොවේ. මේ දුකට අපි මුහුණ දෙන්න වෙනවා. මේ දුක කවදා හරි අපි අවසන් වෙනවාද? පින්වත්නි අපි දීර්ඝ සසර ගමන කෙන පිරිසක්. ඒ සසර ගමන පුරාවට මේ දුකට අපි මුහුණ දුන්නා. නමුත් අපි අවිද්‍යාව කියන ඝන අන්ධකාරයේ ඉන්න නිසා අපි මෙහිම දුක්ඛින්දා කියලා අපිට පේන්නේ නැහැ. අපි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරන තාක්කල් අපිට මේ දුක උරුමයි. ඒ දුක කරා අපි යනවා. පින්වත්නි අපේ ජීවිතයේ තියෙන එකම විසඳුම තමයි, එකම රැකවරණය තමයි බුදුරජාණන් වහන්සේ ඒ ගුරු උපදේශ නැතුවම අවබෝධ කරලා දේශනා කොට වදාළ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න එක. ඒක තමයි අපේ ජීවිතයේ තියෙන සැබෑම රැකවරණය, සැබෑම පිහිට. ඒ සඳහා පින්වත්නි අපේ ජීවිතයට පිහිට සලසා ගන්න හැටි බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන දේශනාවක් තමයි ඔබ මේ ශ්‍රවණය කරන්නේ. පින්වත්නි මේ දේශනාවේ නම පඨම නාථකරණ සූත්‍රය. සැබෑම පිහිට ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. මේකේ බුදුරජාණන් වහන්සේ වදාලා සනාතා භික්කවේ විහෙරත. පින්වත් මහන්නි පිහිටක් ඇතිව වාසය කරන්න කියනවා. මා අනාතා පින්වත් මහන්නි පිහිටක් නැතිව වාසය කරන්න එපා කියනවා. දුක්ඛම් භික්කවේ අනාතෝ විහෙරති. මහණනි මේ පිහිටක් නැතුව වාසය කිරීම දුකක් කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. දසීමේ භික්කවේ නාථකරණා ධම්මා. පින්වත් මහන්නි පිහිට ලබා දෙන ධර්මයන් 10ක් තියෙනවා. කතමේ දස මොනවද 10? බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතවලට පිහිට ඇති කරලා දෙන ධර්මයන් 10ක් දේශනා කළා. පින්වත්නි යම්කිසි කෙනෙක්ගේ ජීවිතය තුළ මේ කියන කරුණු, මේ කියන ධර්මයන් තමන් තුළ දියුණු කරගන්න තමන්ට වාසනාව ලැබුණොත් තමන් අසරණෙක් විදිහට මරණයටපත් වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතයට පිහිට සලසාගත් කෙනෙක් විදිහට අභීතව එයාට මරණයට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. එයාගේ ජීවිතයට එයා පිහිට සලසාගත් කෙනෙක් විදිහට එයාට සතුටින්
ජීවිතය ගෙවන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි පළවෙනි කාරණය තමයි ඉද භික්කවේ භික්ඛු සීලවා හෝති. මහණෙනි භික්ෂුව සිල්වත් වෙනවා කියනවා. පාතිමෝක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ. ප්‍රාතිමෝක්ඛ සංවර සීලෙන් යුක්ත වෙනවා කියනවා. ඒ වගේම ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙනවා කියනවා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ අනුමාත්‍ර වරදේ පවා බේදකමින් වාසය කරනවා කියනවා. සමාදාය සික්කති සික්ඛාපදේසු සමාදන් වුණ ශික්ෂාපදයන් තුල හික්මිනවා කියනවා. යම්පි භික්කවේ භික්ඛු සීලවා හෝති. පින්වත් මහණනි මේ විදිහට ඒ භික්ෂුව සිල්වත් වෙනවා කියනවා. මේ විදිහට ප්‍රාතිමෝක්ඛ සංවරයෙන් සීලෙන් යුක්ත වෙලා ආචාර ගෝචර සම්පන්නින් යුක්ත වෙලා අනුමාත්‍ර වරදේ බේදකමින් ඒ තමන් සමාදන් වුණ ශික්ෂාපද තුල හික්මෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා අයම්පි ධම්මෝ නාත කරනෝ. පින්වත් මහණනි ආනේක පිහිට ලබා දෙන ධර්මයේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. මෙතන ප්‍රාතිමෝක්ඛ සංවර සීලය කියලා කියන්නේ පින්වත්නි උපසම්පදා වෙච්ච භික්ෂුවක් ආරක්ෂා කරන සීලයට. ඒ සීලයට මේ ශික්ෂාපද 227ක් අයිති වෙනවා. ඒ වගේම තව සංවර වෙන්න නොඑක් සිල්පද දහස් ගණන් දසදහස් ගණන් සිල්පද තව තියෙනවා. ඉතින් උපසම්පදා භික්ෂුවක් ආන්නේ විදිහට තමන් ඒ සමාදන් වෙච්ච සීලය තුල හික්මෙනවා කියනවා. ඒ වගේම මේ ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙනවා කියනවා. අනුමාත්‍ර වරදේ පවා බිය දකිමින් වාසය කරනවා කියනවා. පින්වත්නි ඔබට රකින්න තියෙන සීලය තමයි පංච සීලය. ඔබට තියෙන්නේ සිල්පද 5ක් නිත්‍ය වශයෙන් රකින්නට. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගිහි ගෙදර වාසය කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සත්තු මැරීමෙන් වළකිනවා. සොරකම් කරන එකෙන් වළකිනවා. වැරදි කාම සේවනය කරන එකෙන් වළකිනවා. බොරු කියන එකෙන් වළකිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. ඕන්වේ පහ පින්වත්නි ඔබේ ජීවිතේ නිරන්තරයෙන්ම ඔබ සුරකෙමින් ඔබේ ජීවිතයට පිහිට සදාගත යුතුයි. පින්වත්නි අපි සුගතිය උපත කරා ගෙනියන පින්වත්නි මේ පාලම තමයි මේ සීලය කියලා කියන්නේ. පින්වත්නි අපිට මේ සුගතියට යන්න තියෙන දොරටුව තමයි සීලය කියලා කියන්නේ. පින්වත්නි මේ මිනිස්සයා දුගතිය උපත කරා යන්නේ තමන්ගේ ජීවිතේ දුස්සීලව ගත කිරීම නිසා. මේ මිනිස්සයා සත්තු මැරීමෙන් කරන නිසා, සොරකම් කිරීම කරන නිසා, වැරදි කාම සේවනය කරන නිසා, බොරු කීම කරන නිසා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන නිසා මිනිස්සයාට අත්තින ඉරණම තමයි මේ මිනිස්සයා මරණින් මත්තේ දුගතිය කරා යනවා. ඒ නිසා තමයි මෙකල බොහෝ දෙනා පින්වත්නි බොහෝ දෙනා දුගතිය උපත කරා යන්න හේතුව. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ නීසිලට පස් ටිකක් අරගෙන මහණනි මෙච්චරයි සුගතිය උපදින්නේ. ඒකට හේතුව තමයි පින්වත්නි මේ ලෝකේ සිල් රකින්නේ මේ නීසිලට ගත්ත පස් ටික තරම් ඊටාම ස්වල්පයයි. අනිත් සියලු දෙනා කයින් දුස්චරිතේ දෙනවා. වචනින් දුස්චරිතේ දෙනවා. දුස්සීල ජීවිත ගත කරනවා. ඒකේ අනතුර Tamanට මේ පේන්නේ නැහැ. ඒකේ අනතුර දැක්කේ බුදුරජාණන් වහන්සේ. පින්වත්නි අපිට අනතුර පේන්නේ නැත්තේ අපේ ජීවිත අවිද්‍යාවෙන් වැහිලා අපිට සංසාරයේ ස්වභාවය පේන්නේ නැහැ. අපිට කර්ම විපාකයේ ස්වභාවය පේන්නේ නැහැ. ඒ නිසා අපි මනුස්ස ලෝකේ ඔහි සාමාන්‍ය මිනිස්සෙක් විදියට ගත කරනවා මිසක් අපේ ජීවිතේට පිහිට හදලා දෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ සීලී තුලින් අපේ ජීවිතේට රැකවරණ ඇති කරලා දෙනවා, පිහිට ඇති කරලා දෙනවා කියලා අපි දන්නේ නැහැ. පින්වත්නි අපි මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ සුගතියක්. මේ සුගති ලෝකේ අපි උපත කරා ආවේ අපි හැමෝම උපත කරා ආවේ මේ සිල් රැකපු නිසා. සිල්වත් වාසය කරපු නිසායි සුගතිය වෙilla අපි ඉපදුනේ. නමුත් අපි ඒක දන්නේ නැහැ.
අපි මේ ජීවිතේ දුස්චරිතයේ යෙදෙමින් ඒ වගේ සතුට වෙමින් දුස්සීල ජීවිත ගත කරනවා. ඊළඟට අපි අභාග්‍ය සම්පන්න ජීවිත කරා යනවා. එනිසා පින්වත්නි අපි ජීවිතේ අපි නිරන්තරයෙන් සිල්වත් කරගන්නට ඕන. සීලේ හික්මෙන්නට ඕන. සීලය කියලා කියන්නේ නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේ වදාළේ පුණ්‍ය ගංගා හැටියට. යම්කිසි කෙනෙක් සත්තු මරීමෙන් වළකිනවා නම් එයාගේ ජීවිතයට පුණ්‍ය ගංගා ගලනවා. ඔබ අහලා තියෙනවා, ඔබ දැකලා තියෙනවා ගඟේ ස්වභාවය තමයි හැම වෙලාවෙම ජලය ගලාගෙන යනවා. ජල පහර ගලාගෙන යනවා. අන්න ඒ වගේ තමයි සිල්වත් කෙනාගේ ජීවිතයත්. හැම වෙලාවෙම පින ගලාගෙන එනවා සීලය තුලින්. එනිසා ඔබේ ජීවිතේ නිරන්තරයෙන්ම සිල්පද සුරකින්න. සත්තු මරීමෙන් වළකිනකොට පුණ්‍ය ගංගාවක් ගලනවා. සොරකමින් වළකිනකොට පුණ්‍ය ගංගාවක් ගලනවා. වැරදි කාම සේවනයෙන් වළකිනකොට පුණ්‍ය ගංගාවක් ගලනවා. මේ බොරු කියන එකෙන් වළකිනකොට, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනකොට ඔබේ ජීවිතවලට පුණ්‍ය ගංගා එකතු වෙනවා. එනිසා පින්වත්නි, සැබෑම පිහිට ඇති කරලා දෙන, සැබෑම රැකවරණ ඇති කරලා දෙන සීලය ඔබ දිනු කරගන්න. උපෝසත දවසට අෂ්ටාංග උපෝස සීලේ සමාදන් වෙලා ඔබ උසස් සීලයන් තුල හික්වෙන්න. ඒක ඔබේ ජීවිතේට රැකවරණ ඇති කරලා දෙන දෙයක්, පිහිට ඇති කරලා දෙන දෙයක්. සීලය කියලා කියන්නේ පින්වත්නි නාථ කරන ධර්මයක්. අනාථ කරන ධර්මයක් නොවේ සීලය කියලා කියන්නේ. එනිසා දුකසේ හරි අඬහඬා හරි ඔබේ ජීවිතය ඔබ සිල්වත් කරගන්න. ඔබේ ජීවිතේට සිල්වත්ව වාසය කරන ප්‍රශ්නේ සමාජයේ මිනිස්සු එක එක දේවල් කියයි. හැබැයි ඔබේ ජීවිතේට ඔබ ඒවා ගණන් නොගෙන ජීවිතයට සැබෑම රැකවරණ ඇති කරලා දෙන දේ ඔබේ ජීවිතයට ඔබ පුරුදු කරගන්න. සිල්වත්ව නිරන්තරයෙන් වාසය කරන්න. ඒක නාථ කරන ධර්මයක්. ඒ නිසා පළවෙනි නාථ කරන ධර්මයේ තමයි සීලය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පුණ්‍යච පරම් භික්කවේ භික්ඛු බහුසුතෝ හෝති. පින්වත් මහන්නි භික්ෂුව බහුසුත වෙනවා කියනවා. සුතදරෝ සුත සංඤිතෝ අහපු ධර්මයේ දරා ගන්නවා කියනවා. ඒ වගේම මේ ධර්මයේ රැස් කර ගන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ යේතේ ධම්මා ආදි කල්යාණා මධ්‍යේ කල්යාණා පරියෝසాన කල්යාණං සාත්තං සබ්යංජනං කේවල පරිපූර්ණං බ්‍රහ්මචර්යං අභිවදන්ති තථා රූපස්ස ධම්මා බහුසුතා හොಂತಿ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහන්නේ මුල සුන්දර ධර්මයක් ඇද්ද, මැද සුන්දර ධර්මයක් ඇද්ද, අවසානය සුන්දර ධර්මයක් ඇද්ද. ඒ වගේම අර්ථ සහිත පැහැදිලි වචන වලින් යුතු, ඒ වගේම මේ නිවන් මඟ පවසන ඒ උතුම් ධර්මයක් ඇද්ද. ආන්නේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාලා පරිපූර්ණ වූ ධර්මයක් ඇද්ද, පාරිශුද්ධ ධර්මයක් ඇද්ද. ආන්නේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ භික්ෂුව මොකද කරන්නේ? හොඳට අහනවා කියනවා, දරා ගන්නවා කියනවා, වචසා පරිස්ථා වචනින් පුරුදු කරනවා කියනවා, මනසානුපෙක්කිතා හොඳට හිතින් නුවණින් මෙනෙහි කරනවා කියනවා. නුවණින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ භික්ෂුව දිට්ඨියා සුප්පිට විද්දා දෘෂ්ටි පිරිසුදු කරගන්නවා කියනවා. යම්පි භික්කවේ භික්ඛු බහුසුතෝ හෝති. පින්වත් මහන් මේ විදිහට අර භික්ෂුව බහුසුත වෙනවා නම් අර කියපු විදිහට බහුසුත භාවය ඇති කරගන්නවා නම් අයම්පි ධම්මෝ නාථ කරනෝ ධම්මෝ. පින්වත් මහන්නි මේකත් නාථ කරන ධර්මයක්. එනිසා පින්වත්නි නාථ කරන ධර්මයේ දෙවෙනි කාරණේ තමයි බහුසුත භාවය ඇති කරගන්නට ඕන. බහුසුතයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ මෙදස් සුන්දර, මුලස් සුන්දර, අවසානියස් සුන්දර, අර්ථ සහිත පැහැදිලි වචන වලින් ඇති ඒ පිරිසිදු නිවන් මඟ සහිත වූ යම් ධර්මයක් ඇද්ද. ආන්නේ ධර්මයේ අහන්නට ඕන. ඒ ධර්මයේ දරා ගන්නට ඕන. ඒ ධර්මයේ වචනින් පුරුදු කර ගන්නට ඕන. නුවණින් විමසන්නට ඕන. මේ නුවණින් මේ ධර්මය අවබෝධ කරගන්නට ඕන. ආන්න ඒ ස්වභාවයෙන් යුක්තව කෙනෙක් ජීවිතේ ගත කරනවා නම් ආන්‍යයට කියනවා පින්වත්නි බහුසුත කෙනා කියලා. ආන්නී බහුසුත භාවයේ අපි ඇති කරගන්නට ඕන.
ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ හොඳට අහන්නට ඕන. ඒ ධර්මයේ දරා ගන්නට ඕන. වචනින් පුරුදු කර ගන්නට ඕන. ඒ ධර්මයේ නුවණින් විමසන්නට ඕන. ඒ නුවණින් අවබෝධ කර ගන්නට ඕන. ආන් ওই විදිහට යම්කිසි කෙනෙක්ගේ ජීවිතය තුළ බහුසුත භාවයේ දිනු කරගත්තොත් පින්වත්නි ආන්නේ බහුසුත භාවයට කියනවා ආයුධ ගබඩාව කියලා. සතුරන් එද්දී අපිට සතුරන්ට මුහුණ දෙන්න අපිට ආයුධ තියෙන්නට ඕන. ආන් මේ වගේ තමයි පින්වත්නි බහුසුත භාවය කියලා කියන්නේ. හොඳට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ අහලා දරාගෙන ඒක තේරුම්ගෙන ඒක අවබෝධ කරගෙන වාසය කරනවා නම් ආන්නේ කෙනා බහුසුත කෙනෙක්. එයාට පින්වත්නි මේ කෙලෙස් සතුරන් එද්දී ඒ කෙලෙස් වලට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා බහුසුත කෙනාට. එනිසා බහුසුත භාවය කියලා කියන්නේ අපි අනාථ කරන ධර්මයක් නොවේ. අපිට සැබෑම පිහිට රැකවරණේ හදලා දෙන නාථ කරන ධර්මයක්. එනිසා පින්වත්නි බහුසුත භාවය කියන කාරණේ දිනු කර ගන්නට ඕන. බහුසුත භාවයේ මේ පුරුදු කර ගන්නට ඕන. අපි තුල ඇති කර ගන්නට ඕන. ඒක පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වදාළේ නාථ කරන ධර්මයක් ඇටියට. ඊළඟට දැන් ඔබ කරුණු දෙකක් ඉගෙන ගත්තා. පළවෙනි කාරණේ තමයි පින්වත්නි සීලය. සීලය කියලා කියන්නේ අපේ ජීවිතේට මේ පිහිට ඇති කරලා දෙන නාථ කරන ධර්මයක්. ඒ වගේම පින්වත්නි බහුසුත භාවය කියලා කියන්නේ අපේ ජීවිතවලට පිහිට ඇති කරලා දෙන නාථ කරන ධර්මයක්. තුන්වෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා පුණ්‍යචපරම් භික්කවේ භික්ඛු කල්යාණ මිත්‍රෝ හෝති. කල්යාණ සහයෝ කල්යාණ සම්පවංකෝ යම්පි භික්කවේ භික්ඛු කල්යාණ මිත්‍රෝ හෝති. කල්යාණ සහයෝ කල්යාණ සම්පවංකෝ අයම්පි ධම්මෝ නාථ කරනෝ. පින්වත් මහන්නේ ඊළඟ නාථ කරන ධර්මයේ තමයි භාග්‍යතුන් වහන්සේ වදාලා කල්යාණ මිත්‍රයන් ඇති බව. කල්යාණ යහළුවන් ඇති බව. කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වී වාසය කිරීම. පින්වත්නි එනම් කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ අපේ ජීවිතේට පිහිට ඇති කරලා දෙන දෙයක්. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මන් නම් හිතන්නේ මේ බුද්ධ ශාසනයේ හරි අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද එහෙම කියන්න එපා කිව්වා. ආනන්ද මේ බුද්ධ ශාසනයේ සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මත කිව්වා. ආනන්ද කල්යාණ මිත්‍ර ආශ්‍රයේ තියෙන කල්යාණ යහළුවන් ඉන්න කෙනා කැමති වෙන්න ඕනි කිව්වා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ආනන්ද පරම කල්යාණ මිත්‍රෝ මා කර ඇවිල්ලා මේ ඉපදීම උරුම කරගත්තු සත්‍යයන් ඉපදීමෙන් නිදහස් වෙනවා. ජරාවට පත්වීම උරුම කරගත් සත්‍යයන් ජරාවට පත්වෙන එකෙන් නිදහස් වෙනවා. ලෙඩවීම උරුම කරගත්තු සත්‍යයන් ලෙඩවෙන එකෙන් නිදහස් වෙනවා. මරණය උරුම කරගත්තු සත්‍යයන් මරණයට පත්වීමෙන් නිදහස් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් මෙලීම් උරුම කරගත්තු සත්‍යයන් මේ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් නිදහස් වෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්ද කල්යාණ මිත්‍රයන් ඇති කල්යාණ යහළුවන් ඇති කෙනා කැමති වෙන්න ඕනි කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිනු කරගන්නට. එනිසා පින්වත්නි කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල අපි පිරිහින්නේ නැහැ. පින්වත්නි අපි පිරිහින්නේ පාප මිත්‍ර ආශ්‍රය තුල. යම්කිසි කෙනෙක් සත්තු මරන්න අපි පොළඹවනවා නම්, සොරකම් කරන්න අපි පොළඹවනවා නම්, වැරදි කාමසේවනයේට අපි පොළඹවනවා නම්, බොරු කියන එකට අපි පොළඹවනවා නම්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට අපි පොළඹවනවා නම් පින්වත්නි ආන්නේ කෙනා පින්වත්නි පාප මිත්‍රෙක්. අපි කායි දුස්චරිතයට, වචී දුස්චරිතයට, මනෝ දුස්චරිතයට අපි පොළඹවනවා නම්, පාපී දේවල් කරන්න, පාපී අකුසල් කරන්න අපි පොළඹවනවා නම් ආන්‍යයට කියනවා පාප මිත්‍රයා කියලා. පින්වත්නි අපි මේ සීලය තුල සමාදන් කරනවා නම්
අපිට සුචරිතී වඩන්න උදව් කරනවා නම් මේ ධර්මයේ පුරුදු කරගන්න උදව් කරනවා නම් අපිට අනුශාසනා කරනවා නම් අපිට මේ සීලය දිනු කරගන්න, සද්ධාව දිනු කරගන්න, දහම් දැනුම ඇති කරගන්න, ත්‍යාගය පුරුදු කරන්න, ප්‍රඥාවට අම්රිට යමෙක් අනුග්‍රහ කරනවා නම් ආන්න යාට කියනවා පින්වත්නි කල්යාණ මිත්‍රයා කියලා, සත්පුරුෂයා කියලා. ආන්නි සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් අපි හඳුනාගෙන ඒ කල්යාණ මිත්‍රයන්ව ඇසුරු කරන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම තුළ අපිට පින්වත්නි ලාභයක් මිසක් අපේ ජීවිතයට කවදාවත් අලාභයක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ ජීවිතයට මෙලවත් යහපත පිණිස, පරලොවටත් යහපත පිණිස පවතිනවා පින්වත්නි කල්යාණ මිත්‍රාශ්‍රය. එනිසා පින්වත්නි කල්යාණ මිත්‍රයන්ව හඳුනාගෙන ඇසුරු කරන්නට ඕන. කල්යාණ මිත්‍රයන්ව හඳුනා ගන්න එක සුළුපටු කාරණයක් නෙවෙයි. ඒකට අපි සත්පුරුෂ වෙන්නට ඕන. සත්පුරුෂයා තමයි මෙයා සත්පුරුෂයා, මෙයා අසත්පුරුෂයා කියලා හඳුනාගන්නේ සත්පුරුෂයෙක්මයි. එනිසා පින්වත්නි තමන් සත්පුරුෂ වෙලා ඒ සත්පුරුෂ ඇතුළත තුළ සත්පුරුෂයන් හඳුනාගෙන ඒ සත්පුරුෂයන් ඇසුරු කරනකොට තමන්ට පින්වත්නි සැබෑම පිහිට රැකවරණය ඇති කරගන්න තමන්ට පුළුවන්කම තියෙනවා. එනිසා පින්වත්නි තමන්ගේ ජීවිතයට පිහිට සලසා දෙන, රැකවරණය ඇති කරලා දෙන ඒ කල්යාණ මිත්‍රයන්ව ආශ්‍රය කරන්න, ඇසුරු කරන්න. ඔබේ ජීවිතයට ඒක නාත කරන ධර්මයක්. එනිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය අතහැර ගන්න එපා. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් බැහැර වෙන්න එපා. කල්යාණ මිත්‍රයන්ම හඳුනාගෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. ඒක ඔබේ ජීවිතයට යහපත පිණිස, රැකවරණය පිණිස ඔබේ ජීවිතවලට පවතිනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා හතරවෙනි නාත කරන ධර්මයේ තමයි පුණ්‍යච පරම් භික්කවේ භික්ඛු සුවචෝ හෝති. පින්වත් මහන්නි භික්ෂුව කීකරු වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි නාත කරන ධර්මයේ කීකරු බව. කීකරු බව නැතුව මේ බුද්ධ ශාසනයේ අපිට පිහිට පිළිසරණ ලබන්න බෑ. අපේ ජීවිතයට ගුණී දිනු කරගන්න බෑ කීකරු බව නැතුව. කීකරු බව නැත්තම් නිහතමානී බවක් නැහැ. එනිසා පින්වත්නි කීකරු බව ඇති කරගන්නට ඕන. සුවච වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා සුවචස්ස කරණීහි ධම්මෙහි සමන්නාගතෝ. සුවච බව ඇති කරන ධර්මයන්ගෙන් සමන්විතයි කියනවා. කමෝ ඉවසීමෙන් යුක්තයි කියනවා. අන්න ඊළඟට එන කාරණේ තමයි කීකරු කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා ඉවසන ගුණයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පදක්කිනක් ගාහයි අනුශාසනාන්. බුදුරජාණන් වහන්සේ වදාළයා අනුශාසනාවන් වන්දනාමාන කරලා ඒවා පිළිගන්නවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ කීකරු බව, සුවච ධර්මයන්ගෙන් යුතු බව, මේ ඉවසීමෙන් යුතු බව නාත කරන ධර්මයක් කියලා. එනිසා පින්වත්නි නාත කරන ධර්මයේ තමන් තුළ දියුණු කරගන්නට මහන්සි ගන්නට ඕන. එහෙනම් සුවච බව, කීකරු බව තමන් තුළ ඇති කරගත්තොත් ආන්නේක තමන්ගේ ජීවිතයට පින්වත්නි මේ නාත කරන ධර්මයක්, තමන්ගේ ජීවිතයට පිහිට සලසා දෙන ධර්මයක්. ඊළඟට පස්වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුණ්‍යච පරම් භික්කවේ යානිතානි සබ්‍රහ්මචාරීනං උච්ච වාචානිකින් කරණීයානි තත්ත දක්කෝ හෝති අනලසෝ තත්ත්වෝපාය විමර්ශාය සමන්නාගතෝ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නි සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්වත්නි භික්ෂුන් වහන්සේලාට. ඒකේ බුදුරජාණන් වහන්සේ වදාළ එකට ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ කුදුමහත් කටයුතු වෙයි නම් ආන් ඒ වගේ කම්මැලි නෑ කියනවා. ඒවා විමසලා බලලා ඒ දේවල් ඉටු කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒව සංවිධානය කරලා කරන්න දක්ෂයි කියනවා. කම්මැලි නෑ කියනවා. විමසලා බලලා ඒව සංවිධානය කරලා මනාකොට කටයුතු කරනවා කියනවා. සංඝයාත් එක්ක වාසය කරනකොට භික්ෂුන් වහන්සේලාට සංඝයාගේ කුදුමහත් කටයුතු තියෙනවා.
වත්පිළිවෙත් තියෙනවා. ආන් ඒවට භික්ෂුව කම්මැලි නැහැ කියනවා. ඒවා විමසල බලලා මනාකොට සංවිධානය කරලා කරන්න දක්ෂයි කියනවා. ආන් ඒක පින්වත්නි නාථ කරන ධර්මයක්. දැන් සංඝයා නම් සංඝයාට තියෙනවා කුදුමහත් කටයුතු. සංඝයාගේ කටයුතු තියෙනවා. වත්පිළිවෙත් තියෙනවා. ආන් ඒවට පින්වත්නි ඒ භික්ෂුව කම්මැලි නැහැ කියනවා. ඒක නාථ කරන ධර්මයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඒක තමයි පින්වත්නි නාථ කරන ධර්මයන්ගෙන් පස්වෙනි කාරණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුණ්‍යචපරම් භික්කවේ භික්ඛු ධම්මකාමෝ හෝති පිය සමුදහාරෝ අභි ධම්මෝ අභි විනී උලාර පාමුජ්ජා යම්පි භික්කවේ භික්ඛු ධම්මකාමෝ හෝති පිය සමුදහාරෝ අභි ධම්මේ අභි විනී උලාර පාමුජ්ජා අයම්පි ධම්මෝ නාථ කරනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණනි නැවතත් කියනවා නම් පින්වත් මහණනි භික්ෂුව මොකද කරන්නේ මේ ධර්මයට කැමති කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පිය බසින් ධර්මයේ දේශනා කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අභි ධර්මයේ අභි විනය අහලයාට උදාර ප්‍රීති ප්‍රමෝදයක් ඇති වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මයට කැමති බව ධර්මයේ පියබසින් කීම මේ අභිධර්මයේ කියලා කියන්නේ සත්‍ය බෝධිපාක ධර්මයන්ට ආන්නී බෝධිපාදික ධර්මයන් බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්ම විනය අහලා යා උදාර වූ ප්‍රීති මේ ප්‍රීතියක් සුම්නසක් විඳිනවා කියනවා. ආන්නීක පින්වත්නි නාථ කරන ධර්මයක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට ඒ භික්ෂුව ඒ ධර්මයට කැමති නම් පින්වත්නි ආන්නීක නාථ කරන ධර්මයක්. ඒ ධර්මයේ අහලයා ප්‍රීතියක් ප්‍රමුදිත බවක් විඳිනවා නම් ආන්නීක නාථ කරන ධර්මයක්. එනිසා පින්වත්නි මේ ධර්මයෙන් සතුට වෙන්නට ඕන. මේ ධර්මයේ අහලා ඒ ධර්මයේ තුල උදාර ප්‍රීතියක් ප්‍රමුදිත බවක් විඳින කෙනෙක් බවට තමන්පත් වෙන්නට ඕන. ආන්නීක තමන්ට තමන්ගේ ජීවිතවලට මේ නාථ කරන ධර්මයක් බවට පත් වෙනවා. ඒක තමන්ව පිහිට සලසා දෙන ධර්මයක්. ඒක තමන් තුළ දියුණු කර ගන්නට ඕන. එතකොට ඔබ නාථ කරන ධර්මයන් 6ක් ශ්‍රවණය කළා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි පුණ්‍යචපරම් භික්කවේ භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ නැවතත් කියනවා නම් මහණෙනි මේ භික්ෂුව පටන්ගත් වීරියෙන් යුක්තයි කියනවා. අකුසල් ධර්මයන් දුරු කරලා කුසල ධර්මයන් දියුණු කරගන්නට බුදුරජාණන් වහන්සේ වදාලා අත් නුහරින වීරියෙන් යුක්තයි කියනවා. දැඩි වීරියෙන් යුක්තයි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ අකුසල් දුරු කරලා කුසල් ධර්මයන් දියුණු කරගන්නට දැඩි වීරියක් තියෙනවා නම් දැඩි උත්සාහයක් තියෙනවා නම් අත් නුහරින වීරියක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා දැඩිවගත් වීරියක් තියෙනවා නම් ආන්නේක තමන්ගේ ජීවිතේට පිහිට ලබා දෙන පිහිට ඇති කරලා දෙන ධර්මයක් නාථ කරන ධර්මයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. එනිසා පින්වත්නි වීරිය කියන එක ඇති කරගන්නට ඕනේ. අකුසල් දුරු කරලා කුසලයේ දිනු කරගන්න තමන් තුළ වීරිය දිනු කරගන්නට ඕන. ඊළඟට පින්වත්නි නාථ කරන ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට භික්ෂුව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලැබෙන දේෙන් සතුට වෙනවා කියනවා. භික්ෂුවක් නම් චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ සිව්පසෙන් තමන්ට ලැබෙන දේෙන් සතුට වෙනවා කියනවා. ඒ දේ හේතුව කරගෙන මේ තමන් තුළ අකුසල් උපද්දව ගන්නේ නැහැ. තමන්ට ලැබෙන්නේ යමක්ද ඒ දේෙන් සතුට වෙනවා. පින්වත්නි මේ ලැබෙන දේෙන් සතුට වෙන්න බැරි කෙනාගේ ජීවිතේට හැම වෙලාවෙම අපේක්ෂාවෙන් ඒ වගේම පීඩාවෙන් වාසය කරන්නේ. ලැබෙන දේෙන් සතුට වෙන කෙනා කුමක් ලැබුණත් ඒ දේෙන් සතුටින් භුක්ති විඳිනවා මිසක් එයා පින්වත්නි තමන්ට නොලැබෙන දේ ගැන තැවි වාසය කරන්නේ නැහැ. එනිසා මේ ගුණේ දිනු කරගන්නට ඕනේ. මේ ගුණේ නැති නිසා තමයි මිනිසයා බොහෝ සෙයින් දුකසේ වාසය කරන්නේ.
ඇයි Tamanට හැම වෙලාවෙම ලැබෙන දේ සතුටු වෙන්නේ නැහැ. තව දේවල් පස්සින් යනවා මිසක් ඒ වගේ හිතේ හිතා පීඩා විඳිනවා මිසක් Tamanට ලැබුණේ යමක්ද ඒ දේෙන් සතුටු වෙන්න මිනිසයාට දක්ෂ නැහැ. එනිසා පින්වත්නි මේ ගුණේ දිනු කරගන්න ඕන. Tamanට ලැබුණේ යමක්ද ඒ දේෙන් සතුටු වෙන්නට ඕන. ඒ සතුටු වෙන කෙනාට Taman ඒ දේ සතුටු වෙනවා. ඊළඟට යාට පින්වත්නි දුකසේ වාසය කිරීමක් නැහැ. එනිසා ලැබෙන දේ සතුටෙන් වාසය කරන කෙනා පින්වත්නි නාත කරන ධර්මයෙන් යුක්ත කෙනෙක්. එයා අසරණ කෙනෙක් නෙවෙයි, පිහිට සලසා ගත්ත කෙනෙක්. එනිසා ඒ නාත කරන ධර්මයක් Taman තුල දිනු කරගන්න මහන්සි ගන්න. ඊළඟට පින්වත්නි මේ නවවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සිහියෙන් යුක්ත වෙනවා කියනවා. මේ නුවණින් යුතු සිහියෙන් යුක්ත වෙනවා කියනවා. පෙර කරපු කියපු දේවල් පවා සිහි කරන සිහියෙන් යුක්ත වෙනවා කියනවා. මේ සිහිනුවන දිනු කර ගැනීම පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ තමන්ගේ ජීවිතයට පිහිට රැකවරණ ඇති කරලා දෙන නාත කරන ධර්මයක් කියලා. අවසාන නාත කරන ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා පුනච පරම් භික්කවේ භික්ඛු පඤ්ඤවා හෝති. පින්වත් මහණනි භික්ෂුව ප්‍රඥාවන්තයි. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි ප්‍රඥාවෙන් යුක්තයි කියනවා. මේ ආර්ය වූ කලකිරීම ඇති කරලා දෙන, ඒ වගේම මේ සියලු දුක් සෙයි කරලා දෙන උදයත්ත ගාමිනී ප්‍රඥා. ඒ කියලා කියන්නේ හට ගැනීම නැතිවීම දකින ප්‍රඥාවෙන් යුක්තයි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ භික්ෂුව මේ ප්‍රඥාව දිනු කරගත්තොත් ආන්නේ ප්‍රඥාවන්ත භික්ෂුව ඒ ප්‍රඥාව මුල් කරගෙන එයාගේ තමන්ගේ ජීවිතයට පිහිට පිළිසරණ සදාගත්ත කෙනෙක්. පින්වත්නි ප්‍රඥාවන්ත කෙනා පින්වත්නි තමන්ගේ ජීවිතයට ඒකාන්තයෙන් පිහිට සලසා ගන්නවා. මොකද ප්‍රඥාවන්ත කෙනා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධය ඇතිවීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ ප්‍රඥාව දිනු කරගත්ත කෙනා තමන්ගේ ජීවිතයට සැබෑම පිහිට රැකවරණ ඇති කරගත්තු කෙනෙක්. එයා මේ ප්‍රඥාව මුල් කරගෙන කෙලෙස් හුල් බිඳලා මේ කෙලෙස් වලින් ඈතර වෙලා ආශ්‍රයයන් සෙයි කරලා ඒකාන්තයෙන්ම අනාශ්‍රව බවට පත් වෙලා මේ සියලු දුකින් නිදහස් වෙනවා. මේ කියපු කාරණා සම්පූර්ණයෙන්ම පින්වත්නි අපිට නිවන් මගට උපකාරී වෙන දේවල්. යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසරෙන් ඈතර වෙන්න කැමති නම් එයා මේ කියපු නාත කරන ධර්මයන් Taman තුල දිනු කරගන්නට ඕනේ. මේ ධර්මයන් දිනු කරගත්ත ආනි සුන්දර භික්ෂුව, ඒ සුන්දර පින්වත් කෙනා තමයි පින්වත්නි මේ සසර දුකින් ඈතර වෙන්නේ, මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ. එනිසා ඔබේ ජීවිතවලටත් ඔබ මේ පිහිට ලබා දෙන මේ නාත කරන ධර්මයන් තමන්ගේ ජීවිතයට දිනු කරගන්න මහන්සි ගන්න. ඉතින් ඔබ සියලු දෙනාටම මේ නාත කරන ධර්මයන් ඔබේ ජීවිතය තුළ දිනු කරගෙන ඔබේ ජීවිතයට පිහිට සලසාගෙන රැකවරණය සලසාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඔබ හැම දිනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද මේ සම්පසාදිනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහයක ඒ දායකත්වයේ දරන්නේ නම්බර 180 ඊ මහවත්ත මාරමුල්ල පානදුර යන ලිපිනේ පදිංචි පින්වත් පේමා ගජනායක මහත්මිය ඇතුළු මේ පින්වත් පිරිස විසින් මේ පින්වතුන්ගේ මේ ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ ජේනෝනා හෙට්ටිආරච්චි මෑණියන් අවුරුදු 99ක් ආයුවලදා මේ පරලොව ගිහින් වසර 2ක් පිරීම නිමිති කරගෙන මේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස තමයි අද මේ ධර්ම දේශනාව මේ විදිහට මේ පින්වතුන් සිදු කළේ. ඉතින් අපි මේ ධර්ම දේශනාව තුළින් ඔබ ධර්මයේ ශ්‍රවණය කරලා මම මේ ධර්මයේ දේශනා කළ මේ රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන්ම අනුමෝදන් කරමු. සියලුම පින් කැමති දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. මේ දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණේ
ආශිර්වාදේ මේ හැම දිනාට සලසා දෙත්වා. දෙවියෝද අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ ධර්මයේ කියලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වෙලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නිය ලබත්වා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් ඒ අවුරුදු 99ක් මේ ආයුවනදා මීට වසර 2කට පෙර මිය පරලොව යන්නට යෙදුන ජේන්නෝනා හෙට්ටිආරච්චි මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මියගිය සරදියස් ගජනායක පියාට, ඒ වගේම ධනපාල ගජනායක සහෝදරයාට, යසපාල ගජනායක සහෝදරයාට, ඒ වගේම සැම්සන් පැට්‍රික් ඒ ස්වාමි පුරුෂයාට සහ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපෙන් සැපයට පත්වෙත්වා. සසර දුකින් අත මිදෙන්න මේ රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් උපකාරී වෙත්වා කියලා සාදු කියන්නේ. රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් මේ ධර්ම දේශනාවට අද මේ අනුග්‍රහයක දායකත්වයේ සැලසූ ඒ පින්වත් පේමා ගජනායක ඒ මහත්මය ඇතුළු මේ පින්වත් හැම දිනාටමත්, ඒ වගේම මේ සඳහා උදව් උපකාර කළේ සුජීවත්ව සිටින තමන්ගේ සහෝදර සහෝදරියන් 4 දෙනාටත්, ඒ වගේම සියලු ඥාතීන්ට මුණුබුරන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පින්තුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ අද මේ දායකත්වයේ සැලසූ ඒ පින්තුන්ගේ පවුලේ සියලු දෙනාට, දුවදරුවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට මේ පින් අනුමෝදන් වෙලා හැම දිනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නිය ලබත්වා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් මහමිුණා වාසී සියලු ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක පින්වතුන්ට, සද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන මේ හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවට සහ සම්බන්ධ වුණ මේ පින්වත් සියලු දෙනාටමත්, ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට මේ පින් අනුමෝදන් වෙලා හැම දිනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නිය ලබත්වා. හැම දිනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව උදා වේවා කියලා සාදු කියන්නේ. සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 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 නමෝ බුද්ධාය.